අයිවන් පුතේ සුබ දවසක් සියලු දෙනාටම. අපේ ගිය සතියේ පටන් ගත්ත පුතේ බලය පාඩම ගිය සතියේ පටන් අරගෙන මේ දක්වා කරගෙන ආවා. ගිය සතියේ අපි වෙනත් පාඩමුත් පැහැදිලි කරපු නිසා බලය පාඩමෙන් ටිකයි කතා කරේ. බලය ගැන කතා කරද්දී අපි මතක් කරගෙන යමු. බලයක් කියන එක අපි පැහැදිලි කරා පුතේ එක්කෝ ඇදීමක් හෝ තල්ලු කිරීමක් විදියට. බලයක් අපි පැහැදිලි කරා එක්කෝ ඇදීමක් එහෙම නැත්නම් තල්ලු කිරීමක් විදියට. බලයක් අපි පැහැදිලි කරා බලයක් යනවා ඇදීමක් හෝ තල්ලු කිරීමක් විදියට පුතේ අපි වර්ග කරා. බලයක් ඇදීමක් හෝ තල්ලු කිරීමක් නම් ඒතර අපි හැම අවස්ථාවෙදී බලය යොදනවා. උදාහරණ විදියට යම්කිසි බරක් ඔසවනවා නම් ඉහළට ඇදීමක් කරන්නේ. ඒ වගේම ලියනකොටත් මම කිව්වා මෙන්න. ලියද්දී අපි පෑනක් අරගෙන අපි අකුරක් නම් මෙන්න මේ පෑන තල්ලු කරා. මෙහාට ඇද්දා. මේ තල්ලු කරනවා. ඒ වගේ ඇදීම් සහ තල්ලු කිරීම වගේ තමයි බලයන් යෙදීම සෑම අවස්ථාවකදීම සිද්ධ කරන්නේ පුතේ. එතකොට බලයක් යනු ඇදීමක් හෝ තල්ලු කිරීමක්. බලයක් යනු ඇදීමක් හෝ තල්ලු කිරීමක් කියන කතා කරා. ඒ වගේම පුතේ බලයෙන් කරන්න පුළුවන් ප්‍රධාන කාර්යයන් අපි පහක් කිව්වා. ඒක තමයි නිශ්චලව තියෙන වස්තුවක් චලනය කිරීම, චලනය වන වස්තුවක් නිශ්චල කිරීම, චලනය වන වස්තුවක වේගය වෙනස් කිරීම, චලනය වන වස්තුවක දිශාව වෙනස් කිරීම සහ වස්තුවක හැඩය වෙනස් කිරීම කියන ප්‍රධාන කරුණු පහ අපි සාකච්ඡා කරා. ඒ වගේම පුතේ ඒ ටිකට අමතරව අපි ඊට පස්සේ කිය බලය සංකල්පය පිළිබඳ බලය මනින්නේ කොහොමද ඒව සම්බන්ධයෙන් අපි කතා කරා. ඒක බලය කියන්නේ මොකක්ද? බලයක් කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක් කියන එක අපි කතා කරන්නේ පුතේ. බලයක් කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක්. බලයක් කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක්. එතකොට මේ බලය විශාලත්වය කොහොමද මනින්නේ? බලයට විශාලත්වයක් තියෙනවා. ඒක විලං කරලා මම යම් කිසි වස්තුවකට හිමින් තට්ටුවක් දාලා හයියෙන් තට්ටුවක් දාලා වෙනස්කම් බලන්න. එමෙන් තට්ටුවක් දැම්මම පොඩි දුරකටත් හයියෙන් තට්ටුවක් දැම්මම වැඩි දුරකටත් වස්තුව ගමන් කරාම අපි අන්න ඒ දෙයින් තේරුම් ගන්නවා පුතේ. අන්න ඒ දෙයින් තේරුම් ගන්නවා. මොකද්ද තේරුම් ගන්නෙ? බලයට විශාලත්වයක් තියෙනවා කියන එක. ඒකෙන් අපි තේරුම් ගන්නවා පුතේ බලයකට විශාලත්වයක් තියෙනවා කියන එක. ඒතර මේ විශාලත්වයක් තියෙනවා නම් ඒක මනින්නේ කොහොමද? අන්න ඒ ගැටලුව ආවා. මම කිව්වේ ඒ සඳහා අපි යොදා ගන්නවා විවිධ උපකරණ. ඒ අතරින් සරල උපකරණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දුනු තරාදිය. මේ දුනු තරාදිය නිව්ටන් කියන ඒකකයෙන් ක්‍රමාංකනය කරලා තියෙනවා. මම මේක ලංකදාට ටිකකින් පෙන්නන්නම්. නිව්ටන් කියන ඒකකයෙන් ක්‍රමාංකනය කරලා තියෙනවා. ඒකට බලය මනින්න නිව්ටන් පාවිච්චි කරනවා. ඒ දක්වා අපි සටහනක් දාගෙන තියෙන්නේ පුතේ. එතනින් පස්සේ අපි කතා කරනවා මෙන්න බලය මනින්න නිව්ටන් තරාදියක් නැත්නම් මේ නිව්ටන් තුලාව කොහොමද පාවිච්චි කරන්නේ කියන එක සම්බන්ධයෙන්. බලයක් මනින්න කොහොමද මේ නිව්ටන් තුලාවක් යොදාගන්නේ? ඒකේ තියෙන ක්‍රියාකාරකම් සියල්ලම මම කතා කරනවා පුතේ. හැබැයි කරලා පෙන්නන්න වෙන්නේ නම් කීපයක් විතරයි. අපි බලමු කොහොමද කරන්නේ කියලා. අපිට පුළුවන් මුලින්ම ලී කුට්ටියක් අරගෙන ඒ ලී කුට්ටිය දුම් තරාදියෙන් ඔසවලා එහි පාඨාංකයක් ගන්න පුළුවන්. නැත්නම් ලී කුට්ටියක් වෙනුවට පුතේ ගල් කැටයක් වැනි දෙයක් වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී පුතේ මම ලී එකිනෙකට වෙනස් ප්‍රමාණ වලින් යුතු ලී කුට්ටි අරගෙන නිව්ටන් තුලාවෙන් ඔසවලා අපි ඒකේ නිව්ටන් තුලාවේ පාඨාංකයක් ගන්න කොහොමද කියන එක බලමු. හරි. මුලින්ම තියෙන වලට ක්‍රියාකාරකම් පෙළපතේ නම් තියෙන්නේ ගල් කැටයක් නූලකින් ගැට ගහලා ඒක මෙන්න මේ ආකාරයේ නිව්ටන් තුලාවකට සම්බන්ධ කරන්න කියලා. නිව්ටන් තුලාවකට මෙන්න සම්බන්ධ කරා පුතේ මම. සම්බන්ධ කරා. වලට මම මේක කිට්ටු කරලා පෙන්නන්නම්. මේක ඔයාලා කැමරා එක ආසන්නයට ගෙනල්ලා පෙන්නන්නම්. මෙන්න මේ පාඨාංකයට මොකද්ද වෙන්නේ කියන එක. පාඨාංකයට මොකද්ද වෙන්නේ කියන එක ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙනවා පෙන්නන්නම්. හරි. ඔයාලට බලන්න පුළුවන් මෙන්න නිව්ටන් තුලාව සාමාන්‍යයෙන් තියෙන අවස්ථාවේ සහ මෙන්න ඔයාලට පේනවා දැන් පාඨාංකය එකට වැඩිය පහළට අවිලා හෙල වෙනවා. පේනවා. ඒ කියන්නේ බිඳුවට වැඩිය පහළට ඇවිල්ලා.
එතකොට යම්කිසි පාඨාංකයක් තියෙනවා. අපි මේකේ ලී කුට්ටිය ඉවත් කරනවා. මෙන්න ලී කුට්ටිය ඉවත් කරලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ලී කුට්ටිය ඉවත් කරලා බැලුවොත් මේක මේ බිඳුව කියන සීමාවේ නිව්ටන් තුලාවේ පාඨාංකය මෙන්න බිඳුව කියන සීමාවේ දක්නට ලැබෙන්නේ. ඔයාලට මේ රේඛා පේනවා බිඳුව කියන සීමාවේ තමයි පාඨාංකය තියෙන්නේ. හැබැයි ඒකට අපි අර ලී කුට්ටිය එල්ලුවට පස්සේ ඊට වඩා වැඩි අගයකට පැමිණෙනවා. දැන් අපි පාවිච්චි කරපු ලී කුට්ටියට වඩා ප්‍රමාණය මේ වගේ දෙගුණයක් විතර ප්‍රමාණයේ ලී කුට්ටියක් අරගෙන. ප්‍රමාණය මේ වගේ දැන් ඉස්සෙල්ලා පාවිච්චි කරපු ලී කුට්ටිය තමයි මේ තියෙන්නේ. මෙතන මේ වගේ ප්‍රමාණයේ දෙගුණයක් විතර වෙන ලී කුට්ටියක්. මම මේ ලී කුට්ටිය අරගෙන මුලින් විදියටම ඒ දෙවෙනි ලී කුට්ටිය අරගෙන පොතේ මුලින් විදියටම ඒක නූලකින් ගැට ගහලා නිව්ටන් තුලාවෙන් එල්ලලා පාඨාංකය අරගෙන බලමු. මෙන්න අපි ඉස්සෙල්ලා ගත්තු අපි මුලින් ගත්තු ලී කුට්ටියට සමානව ලී කුට්ටියක් නැතුව ඒ වගේ දෙගුණයක් විතර විශාල ලී කුට්ටියක් අරගෙන පාඨාංකය අරගෙන කොහොමද වෙන්නේ කියන එක බලන්න තමයි දැන් හදන්නේ. ඉස්සෙල්ලා ඔයාලා දැක්කා හරියටම 0.1යි අතර මැද අවස්ථාවක තමයි නිව්ටන් තුලාවේ පාඨාංකය තිබුණේ. අපි දැන් මේ දෙවෙනි අවස්ථාවට මේක පාවිච්චි කරලා නිව්ටන් තුලාව මෙන්න මේ ඊට වඩා විශාලත්වයෙන් වැඩි ලී කුට්ටිය තියලා නිව්ටන් තුලාවෙන් ඔසවනවා. එතකොට ඔයාලට පේනවා මේක ඉස්සරිලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඔයාලට පාඨාංකය බලන්න පුළුවන් පුතේ. පේනවා. මෙන්න පාඨාංකය මෙහිම මම හරහට ආලෝකය එල්ල කරාම ඔයාලට පේනවා. එකට වඩා පොඩ්ඩක් පහළට ඇවිල්ලා තියෙනවා. එකට වඩා පොඩ්ඩක් පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට අන්න ඒකෙන් අපිට පැහැදිලි වෙනවා පුතේ. අන්න ඒකෙන් අපිට පැහැදිලි වෙනවා. මොකද්ද පැහැදිලි වෙන්නේ? ඒ කාර්යය පැහැදිලි වෙනවා බලයක විශාලත්වයක් තියෙනවා. මේ විශාලත්වය තමයි මේ. නැත්තම් විශාලත්වයක් නැත්තම් මේ වස්තු දෙකටම එකම පාඨාංකයක් ලැබෙන්නේ නැහැ පුතේ. ලැබුණ නැතුව වෙනස් පාඨාංක ලැබුණා. අන්න ඒ වෙනස් පාඨාංක ලැබීම හේතුවෙන් අපිට කියන්න පුළුවන් පුතේ මේකේ වෙනස් පාඨාංක ලැබීම හේතුවෙන් අපිට කියන්න පුළුවන් මොකද? බලයක විශාලත්වයක් තියෙනවා කියන එක. ඒ වගේම පුතේ අපිට පුළුවන් මෙන්න මේ වස්තුව යම්කිසි පෘෂ්ඨයක් මත තියලා මේසයක් මත එහෙම මේ ආකාරයට මේසයක් මත තියලා ඇදගෙන යන්න පුළුවන්. මේ ආකාරයට මේසයක් මතින් තියලා මේක අදින්න පුළුවන්. මේ ආකාරයට මේසයක් මතින් තියලා මෙහෙම ඇදගෙන ගියත් මේකේ පාඨාංකයන් නිරූපණය වෙන බව පේනවනේ. ඒ විදිහට පුළුවන්. තව මේක යම්කිසි පෘෂ්ඨයකට මේසයකට තියලා කලම්බ කරලා නැත්නම් සම්බන්ධ කරලා G කලම්බයකින් සම්බන්ධ කරපු අවස්ථාවක් වලට දීලා තිබුණේ පොතේ. ඒක සම්බන්ධ කරලා මම මෙහෙම කරනකොට ඔයාලට පේනවා මේ පාඨාංකෙ මේ මම මෙතන G කලම්බයෙන් කරන දේ තමයි මම මෙතනින් අල්ලගෙන ඉන්නේ. ඉන්නකොට නිව්ටන් තුලාවේ පාඨාංකය එන්නේ මේක වැඩි වෙන බව ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විවිධ අවස්ථාවලින් පුතේ අපිට බලන්න පුළුවන්. විවිධ අවස්ථාවලට අනුරූපව අපිට බලන්න පුළුවන් මොකද්ද මෙන්න මේ ක්‍රියාකාරකම නැත්නම් කොහොමද වෙන්නේ කියන එක. මෙන්න මම අවස්ථා හතරක් තියෙනවා. මෙන්න පළවෙනි එක අපි නිව්ටන් තුලාව ගත්තා පුතේ. නිව්ටන් තුලාවේ ගල් කැටයක් නැත්නම් ලී කුට්ටියක් එල්ලුවා පාඨාංකයක් එනවාද කියලා බැලුවා. දෙවෙනි අවස්ථාව මම කිව්වා මේක යම්කිසි පෘෂ්ඨයක් මත තියෙන නිව්ටන් තුලාවෙන් ඇදගෙන යන්න. ඇදගෙන ගියාම පාඨාංකයක් එනවාද කියලා අපි දෙවෙනි අවස්ථාවේ බලනවා. තුන්වෙනි එක මම කිව්වා මේසයක් වැනි පෘෂ්ඨයක මේ ලී කුට්ටිය තියලා කලම්පයකින් මේක සම්බන්ධ කරනවා මේසෙ G කලම්පයකින්. මේ G කලම්පයකින් මේක මේසයට සම්බන්ධ කරලා ඊට පස්සේ නිව්ටන් තුලාවෙන් අදින. එතකොට තුලාව ඇදී යනවා විතරයි පුතේ මේක හෙලවෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේ වගේම G කලම්පයෙන් සම්බන්ධ කරපු අවස්ථාවටම මෙතන සර්කිල දුන්නක් එහෙම නැත්නම් ස්ප්‍රින් එකක් සවි කරලා පුතේ ඊට පස්සේ නිව්ටන් තුලාවෙන් අදලා බලන්න පුළුවන්. මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් හතරක් අවස්ථා හතරකදී කරන්න තියෙනවා. ඒකෙන් පුතේ මම ඔයාලට මෙතනදී ඔයාලට කරලා පෙන්වන්න පුළුවන් ක්‍රියාකාරකම කරලා පෙන්වනවා. මෙතනදී පෙන්වන්න පුළුවන් ක්‍රියාකාරකම කරලා පෙන්වනවා. ඒකෙන් අපිට තීරණය කරන්න පුළුවන් විවිධ ආකාරවලින් බලය මනින්න නිව්ටන් තුලාවක් පාවිච්චි කරන්න පුළුවන් කියන එක. විවිධ ආකාරවලින් බලය මනින්න නිව්ටන් තුලාවක් පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද ආකාර? ඔයාලා දැක්කනේ යම්කිසි වස්තුවක් නිව්ටන් තුලාවෙන් මේ ආකාරයට ඔසවලා ඒකේ පාඨාංකය ගන්න පුළුවන්.
දෙවෙනි එක යම්කිසි පෘෂ්ඨයක් මත තියලා ඇදගෙන යන්න පුළුවන්. ඇදගෙන යනකොට නිව්ටන් තුලාවේ පාඨාංකයක් යනවා. යම්කිසි පෘෂ්ඨයකට කලාප කරලා නැත්නම් සම්බන්ධ කර පාඨාංකය ගත්තා. ඊළඟ අවසාන අවස්ථාව උනේ පුතේ සර්පිල දුන්නක් නැත්නම් ස්ක්‍රීන් එකක් සවි කරලා ඒ ස්ක්‍රීන් එකේ નિયમિત දුර අපි හිතමු ස්ක්‍රීන් එක සෙන්ටිමීටර් 10ක් ඇදෙනකම් ඇදලා නිව්ටන් තුලාවේ පාඨාංකය ගත්තා. මෙන්න මේ වගේ විවිධ අවස්ථාවලදී නිව්ටන් තුලාව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි දැන් බැලුවා. එතකොට පුතේ අපි මේ අවස්ථා හතරෙදිම එකම ලී කුට්ටිය ගත්තත් පාඨාංක හතර වෙනස් වෙනවා පුතේ. එකම ලී කුට්ටිය ගත්තත් අවස්ථාවෙන් අවස්ථාවට පාඨාංක වෙනස් නැහැ. අපි මේක L දිනකොට තියෙන පාඨාංකය නෙමෙයි පුතේ කලම්ප කරලා එක පැත්තකට සම්බන්ධ කරලා ඇද්දොත් ඊට වැඩිය ලොකු පාඨාංකයක් එනවා. ස්ක්‍රීන් එකක් දැම්මම ඊට වැඩිය වෙනස් වෙනවා. බිම තියලා ඇදගෙන ගියාම ඊට වැඩිය වෙනස් වෙනවා. ඒ විදිහට විවිධ අවස්ථාවලදී මේ නිව්ටන් තුලාවෙන් විවිධ පාඨාංක අපිට ලබා ගන්න පුළුවන් කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. ඒතර බලය මැනීමට නිව්ටන් තුලාව යොදා ගන්න අවස්ථා කිහිපයක් මම කතා කරා. ඒ එක් අවස්ථාවලදී එකිනෙකට වෙනස් පාඨාංග ලැබෙනවා කියන එකත් මම කතා කරා. අපි පොඩ්ඩක් මෙහෙම නෝට් එක ලියා ගනිමු. ගිය සතියේ මම හිතන්නේ පිටු එකක වගේ නෝට් එකක් ඔයාලට ලැබෙන්නේ නැත්තේ. ලියන්න මෙහෙම. බලය මැනීම සඳහා නිව්ටන් තුලාවක් බලය මැනීම සඳහා නිව්ටන් තුලාවක් භාවිත කරන අවස්ථා කිහිපයක් සලකා බලමු. හරි. පළවෙනි පුතේ මේ රූපය අඳගමු අපි. නිව්ටන් තුලාවක් ඇඳලා නිව්ටන් තුලාව ඇඳලා ඊට පස්සේ පුතේ මේ පහළ දෙන පොදු කැබැල්ල ඊට පස්සේ ගලක් එල්ලීම. හරි. ලියා ඉක්මනට ගන්න පුතේ මේක. ඉක්මනට ගන්න මේක සටහන. එකිනෙක මම පැහැදිලි කරලා සටහන් ටික දෙන්නම්. හරි පුතේ මේක සටහන ඉක්මනින් ඇඳ ගන්න. දැන් මම නෝට් එක දෙනවා. රූපයේ ආකාරයට
රූපයේ ආකාරයට ගල් කැටයක් නූලකින් ගැටගසා ගල් කැටයක් නූලකින් ගැටගසා රූපයේ ආකාරයට ගල් කැටයක් නූලකින් ගැටගසා රූපයේ ආකාරයට ගල් කැටයක් නූලකින් ගැටගසා ගල් කැටයක් නූලකින් ගැටගසා දුනු තරාදියේ එල්ලා දුනු තරාදියේ එල්ලා පාඨාංකය ලබා ගනු ලැබේ පාඨාංකය ලබා ගනු ලැබේ මෙමගින් ගල් කැටයේ බර ලැබෙන අතර මෙමගින් ගල් කැටයේ බර ලැබෙන අතර බර කියන්නේ පුතේ ස්කන්ධය නොවන බව මම කියලා දුන්නා කලින් දවසේ ගල් කැටයේ බර ලැබෙන අතර ගල් කැටය මත පෘථුවියෙන් යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය පෘථුවියෙන් යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය මෙලෙස නිරූපණය වේ මෙලෙස නිරූපණය වේ හරි මෙන්න මේ ටික අඳින්න පුතේ ඊළඟට එන මේසයක් මත තියෙනවා ලී කුට්ටියක් කිව්වා නිව්ටන් තුලාවෙන් හැද්දා මේ පළවෙනි එක රූප සරහන් ටික ඔක්කොම අපි මේ ගමන් මදිමු පුතේ ඒ වගේම මේසයක් අයිනෙන් තියෙනවා ලී කුට්ටියට සවි කරපු කොක්කක් ආධාරයෙන් මේක සවි කරගත්තා නම් වඩා කොක්කක් දානවා G කලම්පයක් මගින් අපි මේක සම්බන්ධ කරගන්නවා මේසයට G කලම්පයක් මගින් අපි මේක මේසයට සවි කරගන්නවා
ඊට පස්සේ නිව්ටන් තුලාවේ අදින අවස්ථාව 2 තුන්වෙනි අවස්ථාව තමයි පුතේ තුන්වෙනි අවස්ථාව තමයි මේ විදිහට සම්බන්ධ කරලා ස්ප්‍රින් එකක් සම්බන්ධ කරන අවස්ථාව. අවස්ථා තුන රූප සරහන් ඇඳ ගන්න පුතේ. සාමාන්‍යයෙන් නිකන් දින අවස්ථාව සහ සර්පිල දුන්නා. දැන් සර්පිල දුන්නා. මෙතෙන් G කලම්පය. G කලම්පය. හරි ඉක්මනින් යන විනාඩි කීපයක් දෙන්න. ini kan putih. Kalau betul dia akan dimasukkan, medikan kawin adi itu denang, nadi dek, kami nadi dekat denang tahu kibni kandini malu.
හරි පුතේ ලියා ගන්න මෙහෙම. රූපවල ආකාරයට ක්ලී කුට්ටියක් මේසයක් මත තබා ඇදීම මේසයක් මත තබා ඇදීම මේසයක් මත තබා ඇදීම එය මේසයට කලම්ප කොට ඇදීම ලෙස සිදුකොට එක් අවස්ථාවේදී නිව්ටන් තුලාවෙන් එහි බලයට අදාළ පාඨාංකය මැනගනු ලැබේ. එහිදී එක් අවස්ථාවට වෙනස් පාඨාංක ලැබේ. මෙමගින් පැහැදිලි වන්නේ බලයට විශාලත්වයක් ඇති බවයි.
බලයට විශාලත්වයක් ඇති බවයි. හරි. බලයට විශාලත්වයක් තියෙන බව තමයි පුතේ අපි එකෙන් පැහැදිලි කරගන්නේ. අපි යමු ඊළඟ කොටස. ඊළඟ බලයේ දිශාව සහ උපයෝගී ලක්ෂය කියන එක. බලයේ දිශාව සහ ඊළඟ එකෙන්නේ පුතේ උපයෝගී ලක්ෂය. බලයේ දිශාව සහ උපයෝගී ලක්ෂය කියන එක තමයි අපි මේ දැන් කතා කරන්න හදන්නේ. දැන් උදාහරණයක් විදියට මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද මේක හඳාගන්නේ කියලා. හරි. ඔයාලා මේ අපි සාමාන්‍යයෙන් බලයේ දිශාව සහ උපයෝගී ලක්ෂ්‍ය දිශාව බලයකට දිශාවක් තියෙනවා. උදාහරණයක් විදියට බලයක් කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක් නේ පුතේ. ඔයාලා මතක් කරන්න ලාච්චුවක්. අන්න ලාච්චුවක් විවෘත කරන අවස්ථාව. ලාච්චුව විවෘත කරද්දී පුතේ එළියට ඇදීමක් කරනවා. ලාච්චුවක් විවෘත කරද්දී පුතේ ඇදීමක් කරනවා. ඉවතට ඇදීමක් කරනවා. ඒක වහද්දි තල්ලු කිරීමක්. අන්න. එතකොට ඒකේ බලය යොදන දිශාව අනුව බලය යොදන දිශාව ලාච්චුව අරිනව නම් අපි ඉවතට ඇදීමක් කරනවා වහනවා නම් තල්ලු කරනවා. එතකොට අපි බලය යොදන දිශාව අනුව පුතේ එතනින් ඊට වෙන කාර්ය වෙනස් වෙනවා. එහෙනම් අපිට ඒකෙන් පැහැදිලි කරන්න පුළුවන් පුතේ මොකද්ද? මේ බලයට දිශාවකුත් බලපානවා කියන එක. එතකොට මේ බලයට දිශාවකුත් බලපානවා නම් බලයට දිශාව කියන එක බලපානවා නම් දිශාව විතර දැන් අපි කතා කරලා විශාලත්වයකුත් බලපෑවා. දැන් කියනවා දිශාවක් බලපානවා. දිශාව බලපාන එක පැහැදිලි වෙනවා. ලාච්චුවක් කරනකොට එක පැත්තකට වහනකොට අනිත් පැත්තට බලය තියෙනවා. එතන ගැටලුවක් නැහැ. එහෙනම් පුතේ මෙන්න බලයට විශාලත්වයක් සහ දිශාවක් කියන දෙකම තියෙනවා නම් බලයකට විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා නම් දැන් ඊළඟට එතකොට මොකද්ද මේ කියන්නේ උපයෝගී ලක්ෂයක් කියලා. හරි. මම උපයෝගී ලක්ෂය පැහැදිලි කරන්න බෝතලයක් ගත්තා. මේ විශාල අපි මේ බෝතලය අරගෙන මම බෝතලය මෙහෙම අතට තියාගෙන ඔයාලට බලන්න පුළුවන්. මම මේකේ මේ හරියට තල්ලු කරන්න උත්සාහ කරනවා. මේ හරියෙන් අල්ලලා මම මේ තල්ලු කරනවා. අත තියලා තල්ලු කරනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේක අපි පොතක් අරගෙන ඒක මතින් තියලා යවමුකෝ. හරි. මෙන්න මේ පොත මතින් තියලා මම තල්ලු කරනවා. මේ තල්ලු වෙනවා. මම හිතේ තල්ලු කරනවා තල්ලු. හැබැයි මම මේ හරියෙන් බලේ දුව පුතේ. තල්ලු වෙන්නේ නැහැ. දැකද? මේ හරියෙන් තියලා බලේ තද්දි මේක තල්ලු වුණා. මේ හරියන ටිකක් තල්ලු වෙන්න උත්සාහ. මේ හරියෙන් තියුවොත් තල්ලු වෙන්නේ නැහැ පෙරලෙනවා. මෙන්න ආපහු බලන්න තල්ලු වෙනවා යටින් බලය දුව. ඉහළින් බලය දුව පහළට වැටෙනවා. ඒ කියන්නේ බලය යොදන ස්ථානය අනුව. එතන මොකද කිව්වේ? බලය යොදන ස්ථානය අනුව. බලය යොදන ස්ථානය අනුවත් පුතේ බලය යොදන ස්ථානය අනුවත් ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. දැක්ක බෝතලයට මම පහළින් බලයක් යොදන අවස්ථාවේදී බෝතලයට මම පහළින් බලයක් යොදන අවස්ථාවේදී බෝතලේ තල්ලු වෙලා ගියා. හැබැයි බෝතලයට මම ඉහළින් බලයක් යොදද්දී බෝතලේ පෙරලෙන්න හැදුවා. එහෙනම් අන්න තල්ලු වෙලා යන එකයි පෙරලෙන එකයි කියලා අවස්ථා දෙකක් තියෙනවා. එතන බලයේ දිශාවක් තියෙනවා උපයෝගී ලක්ෂයක් තියෙනවා කියන එකෙන් මෙන්න දිශාවක් තියෙනවා කියනවා පැහැදිලි කරා. දැන් බලමු එන්න උපයෝගී ලක්ෂය. අපි යම්කිසි වස්තුවක් චලනය කරන්න යම්කිසි වස්තුවක් පුතේ චලනය කරන්න ඒකට බලයක් යොදන තැනක් තියෙනවනේ. අපි යම්කිසි වස්තුවක් චලනය කරන්න ඒකට බලය යොදන තැනක් තියෙනවා. අන්න ඒ බලය යොදන තැනට අපි කියන්න පුළුවන් උපයෝගී ලක්ෂය. එතකොට අපි දැන් ගත්තා වගේ බෝතල් දෙකක්. ඔන්න එක බෝතලයක්. මෙන්න අනෙක් බෝතලය. එකම බෝතලය කියන්නේ පුතේ අවස්ථා දෙකේදීම
මේ අවස්ථාවේදී මම බලය යොදනවා මෙන්න මේ ඊ තලයේ දාපු ස්ථානයේ. හරි. මේ අවස්ථාවේදී පුතේ මෙතනින් බලය යොදවම ඔයාලා දන්නවා මේ බෝතලේ තල්ලු වෙලා ගියා. අපි ඊළඟට මෙහෙම ඉහළින් බලය යොදවුවොත් මේ වස්තුව පෙරලෙන්න උත්සාහ කරනවා. එතකොට මම කිව්වා බලයේ යොදන ලක්ෂ්‍ය. එතකොට මෙන්න බෝතලෙට මම මේ තිතක් වගේ රවුම් කරන්නේ. මෙන්න මෙතන මේ වලට බලන්න මේ තිතක් වගේ මම රවුම් කර තියන්නේ. අන්න ඒ ලක්ෂ්‍ය වලට කියන්න පුළුවන් පුතේ මොනවද? බලයේ යොදපු ලක්ෂ්‍ය හෙවත් උපයෝගී ලක්ෂ්‍ය කියලා. බලයේ යොදපු ලක්ෂ්‍ය හෙවත් උපයෝගී ලක්ෂ්‍ය කියලා කියන්න පුළුවන් අපිට. බලයේ යොදපු ලක්ෂ්‍ය හෙවත් උපයෝගී ලක්ෂ්‍ය කියලා අපිට මේකට කියන්න පුළුවන්. එතකොට බලයට දිශාවකුත් තිබුණා, විශාලත්වයකුත් තිබුණා. අන්න බලයේ යොදන ස්ථානයට විශේෂ නමකුත් තිබුණා. මොකද්ද විශේෂ නම? උපයෝගී ලක්ෂ්‍ය. එතකොට බලයකට දිශාවක් තියෙනවා කියන එක පුතේ අපි පැහැදිලි කරගත්තා. බලයකට දිශාවක් තියෙනවා කියන එක අපි පැහැදිලි කරගත්තා. කොහොමද පැහැදිලි කරගත්තේ? ලාච්චුවක් අරිනකොට එක දිශාවකටත් වහනකොට වෙනත් දිශාවකටත් බල යෙදීම සිද්ධ කරන නිසා අපිට ඒකෙන් පැහැදිලි වුණා පුතේ මොකද්ද පැහැදිලි වෙන්නේ? බලයට මොකක් තියෙනවා කියලාද? මෙන්න ලාච්චු අරින් දෙක පැත්තකටයි වහද්දි අනිත් පැත්තකටයි බලයට දිශාවකුත් තියෙනවා කියන එක පැහැදිලි. බලයට දිශාවක් විතරක් නෙමෙයි පුතේ බලය යොදන ලබන ස්ථානය අනුවත් බලයෙන් සිදුවන කාර්ය වෙනස් වෙනවා. මේ වගේ අවස්ථාවක් ගත්තොත් බෝතලයකට පහළින් මෙහෙම බලයක් යදුවොත් බෝතලය තල්ලු වෙලා ගියත් බෝතලයට ඉහළින් බලයක් යදුවොත් බෝතලය මොකද පෙරලිලා යන්න පුළුවන්. අන්න ඒක නිසා මොකද බලයට විශාලත්වයකුත් තිබුණා, දිශාවකුත් තිබුණා. ඒ වගේම බලය යොදනු ලබන ස්ථානයට අපි කිව්වා පුතේ උපයෝගී ලක්ෂ්‍ය. බලයේ යොදන ස්ථානයට කිව්වා උපයෝගී ලක්ෂ්‍ය. මෙන්න බලයේ යොදන ස්ථානය උපයෝගී ලක්ෂයක් කියලා හඳුන්වනවා නම් බලයේ යොදන ස්ථානය උපයෝගී ලක්ෂයක් කියලා හඳුන්වනවා නම් අන්න උපයෝගී ලක්ෂය මත ඉටු වෙන කාර්ය වෙනස් වෙනවා කියන එක අපි මතක තියාගන්න වෙනවා. එතකොට මේ උපයෝගී ලක්ෂය අනුව වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි ඊළඟට එකින් එක කතා කරමු. හරි. ඒ වගේම පුතේ ඔයාලට තියෙනවා මේ දැන් සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවේදී බලය යොදන දිශාව අනුව වස්තුව චලනය වෙනවා කියන එක ඔයාලා දන්නවා. මොකද ඉදිරියෙන් එන පන්දුවකට දකුණු පැත්තට පහරක් ගැහුවොත් දකුණට බෝලය යනවා. වම් පැත්තට හරව ගැහුවොත් වමට යනවා. පසුපසට ගැහුවොත් පසුපසට ඉදිරියට. يعني දිශාව අනුව බලපානවා කියන එක එතනොත් පැහැදිලි වෙනවා. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා මෙහෙම පොඩි නෝට් එකක් දාගෙන ඉමු. බලයේ දිශාව හා උපයෝගී ලක්ෂ්‍ය. මාතෘකාව බලයේ දිශාව හා උපයෝගී ලක්ෂ්‍ය. බලයේ දිශාව හා උපයෝගී ලක්ෂ්‍ය මාතෘකාවට මෙහෙම ලියන්න පටන් ගනිමු. ලාච්චුවක් විවෘත කරන විට අප දෙසට ඇදීමක් සිදු කරන අතර ලාච්චුවක් විවෘත කරන විට අප දෙසට බලයක් යොදන නැත්නම් අදින අතර
ඒ වැසීමේදී තල්ලු කරයි. ඒ වැසීමේදී තල්ලු කරයි. එනම් අපෙන් ඉවතට බලය යොදයි. මෙමගින් පැහැදිලි වන්නේ බලයට විශාලත්වයක් පමණක් නොව දිශාවක්ද පවතින බව පැහැදිලි වේ. හරි. ඊට පස්සේ පුතේ ඊට පස්සේ ඔයාලට තියෙන බෝඩ් එකේ තියෙන රූප දෙක ඇඳ ගන්න. ඊළඟට තියෙන රූප දෙක ඇඳ ගන්න. බෝඩ් එකේ තියෙන රූප දෙක මම විනාඩි දෙකක් තුනක් දෙන්න ඒකට. ඉක්මනින් ඇඳ ගන්න.
මෙහෙම ලියන්න පුතේ. මේසයක් මත තබා ඇති මේසයක් මත තබා ඇති බෝතලයකට මේක එක කියලා ලකුණු කරගන්න පුතේ. මේක එක කියලා ලකුණු කරගන්න මෙන්න දෙක. එක රූපයේ පරිදි මෙතන එක කියලා දාන්න. එක රූපයේ පරිදි බලය යෙදුවහොත් බෝතලය තල්ලු වී යන අතර බෝතලේ මේසේ එළිගේ තල්ලු වෙන එක පුතේ කියන්නේ. බෝතලය තල්ලු වී යන අතර දෙක රූපයේ පරිදි ඉහළින් බලය යෙදූ විට බෝතලය පෙරළී යා හැකිය. මෙමගින් පැහැදිලි වන්නේ බලය යොදන ස්ථානය අනුව ඇතිවන ක්‍රියාව වෙනස් වන බවයි.
වෙනම රූලකින් පුතේ වැදගත් කරුණක් විදිහට ලියන්න. වෙනම රූලකින් වැදගත් කරුණක් විදිහට ලියන්න. යම් වස්තුවක් චලනය කිරීමට බලය යොදන ලක්ෂය උපයෝගී ලක්ෂය ලෙස හැඳින්වේ. හරි පුතේ අපි ඒක පැහැදිලි කරන්න ආකාරය බලමු ක්‍රියාකාරකම් ටික ඊළඟට. මේකට පැහැදිලි කරන්න ක්‍රියාකාරකමක් සිද්ධ කරන්න පුළුවන්. ක්‍රියාකාරකම් එකක් නෙමෙයි කිහිපයක්ම සිද්ධ කරන්න පුළුවන් පුතේ අපි බලමු. මෙන්න මේ කරන විදිය මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්නම්. අපි ගන්නවා පුතේ ලී කුට්ටියක්. අපි ලී කුට්ටියක් අරගෙන ඒ ලී කුට්ටියට පුතේ නූලක් ආධාරයෙන් නූලක් සම්බන්ධ කරගන්නවා ඇණයක් ගහලා. ඇණයක් දාලා මේ විදිහට නූලක් සම්බන්ධ කරගන්න. නූලක් සම්බන්ධ කරගෙන මේක මෙහෙම තියුවට පස්සේ ඔයාලට පැහැදිලි වීම අඩු නිසා මම මේක ඊළඟට මට අවශ්‍ය වෙන ටික මම තලයක් උඩ මේ දිමාන විදිහට අඳිනවා මෙන්න. ඊට පස්සේ පුතේ මෙන්න මේ තලය මත නම් තියෙන්නේ මෙන්න මේ තලය මත තමයි දැන් ඔය අපේ තියපු ලී කුට්ටිය මේ තියෙනවා. හරිනේ. ලී කුට්ටිය තියෙනවා. ලී කුට්ටියට මෙන්න තිබිච්ච නූල. මම මේ පැත්තට ඇද්දොත් වෙන්නේ මොකද්ද? මේ පැත්තට වස්තුව එන්න මේ නූලෙන් ඇද්දොත් මුලින්ම වෙන්නේ පුතේ මේකේ කිසිම හැරීමක් වෙන්න දෙයක් නැහැ. මෙහෙම ඇදිලා යන්න පුළුවන්. හැබැයි මෙන්න මේ විදිහට තිබුණොත් පුතේ බලන්න. අපි මෙන්න මෙහෙම තිබුණා කියලා හිතන්න මෙන්න වස්තුව තියෙනවා. නැත්නම් ලී කුට්ටිය මේ විදිහට තියෙනවා. ලී කුට්ටිය මේ විදිහට තියෙන ලී කුට්ටියට පුතේ ওই විදිහට තියෙන ලී කුට්ටියට මම මේ පැත්තට මෙන්න මෙහෙම බලය යොදනවා. නැත්නම් නූලෙන් අදිනවා මේ විදිහට. මේ ක්‍රියාවලියේදී පුතේ මුලින්ම වෙන්නේ ලී කුට්ටිය හැරෙනවා පුතේ මෙන්න මේ පැත්තට. ලී කුට්ටිය මේ ඇදලා තියෙන පැත්තට ඉස්සෙල්ලා හැරෙනවා. මෙන්න මේ ආකාරයට හැරිලා ඊට පස්සේ තමයි මේ පැත්තට ඇදලා යන්නේ. ඒතර මෙහෙම දිවිට ලී කුට්ටිය මුලින්ම වෙන්නේ මම මේ කඩ රේඛාවකින් පෙන්නන්න. මෙන්න මේ විදිහට මේ පැත්තට හැරෙනවා මුලින්ම. මෙහෙම හැරෙනවා. මෙතන දිවිච් එක මේ අතර හැරෙනවා. හැරිලා ඉවර වෙලා තමයි පුතේ ඒ විදිහට හැරිලා ඉවර වෙලා තමයි ඊට පස්සේ චලනය වෙන්නේ. හැබැයි අපි නිකම්ම මේ පැත්තට ඇද්දට මෙහෙම ඇද්දට මොකුත් උනේ නැහැ. ඒක ඔස්සේම ක්‍රියාත්මක. දැන් මෙන්න මේ ලක්ෂ්‍යය ඔස්සේනේ දැන් මම ඇද්දේ. මෙන්න මේ කඩේදී. උතර ඉස්සෙල්ලාම වෙන්නේ මේ රේඛාව ඔස්සේ මෙන්න දැන් අඳින විදිහට මේ වස්තුව ඉස්සෙල්ලා හැරෙනවා. ඉස්සෙල්ලා මේ ආකාරයට හැරෙනවා. මේ මම දැන් දෙවෙනියට ඇඳපු මෙන්න මේ අවස්ථාව විදිහට හැරිලා ඊට පස්සේ තමයි පුතේ ගමන් කරන්නේ. හැරිලා ඊට පස්සේ තමයි මේක ගමන් කරන්නේ. එතකොට ඔය විදියට අපිට බලන්න පුළුවන් පුතේ මොනවද? මෙන්න වස්තුවේ බලය යෙදූ දිශාව ඔස්සේ තමයි මේ නූල පිහිටන්නේ. නූල පිහිටන දිශාව තමයි බලය යොදපු දිශාව. මේකෙත් බලන්න.
මම දෙවෙනිට අදපු කොටස් ටික මේකෙන් ඉවත් කරන්න. එතකොට මෙන්න මේ පැත්තට තමයි බලය යොදපු දිශාව. මෙන්න බලය යොදපු දිශාව තමයි පුතේ මේ තියෙන්නේ. බලය යොදපු දේ නූල ඔස්සේ තමයි බලය යොදපු දිශාව නිරූපණය වෙන්නේ. බලය යොදපු දිශාව නූල ඔස්සේ තමයි නිරූපණය වෙන්නේ. ඊට පස්සේ බලය යොදපු දිශාව පුතේ නූල ඔස්සේනේ නිරූපණය වෙන්නේ. ඊට පස්සේ මොනවද? වස්තුව එතකොට මේ නූල ඔස්සේ තමයි බලය දුන්නේ. අන්න ඒ බලය ක්‍රියා කරන රේඛාව ඔස්සේ තමයි පුතේ වස්තුව චලිත වෙන්නේ. මුලින්ම මොකද්ද වෙන්නේ? මේක හැරෙනවා. මේක මේ පැත්තට හැරෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට මෙන්න එහෙම ලී කුට්ටිය තිබුණා කියලා හිතමු පුතේ මේ. මෙන්න ලී කුට්ටිය තිබුණා මෙතන මේ විදියට. ලී කුට්ටියට මෙහෙම තිබුණා නම් අර පැත්තෙන් බලය යොදද්දී අවුලක් නැහැ. මෙහෙම ඇදිලා යනවා. හැබැයි මෙතෙන්දි වෙන්නේ මෙහෙම තියෙන ලී කුට්ටිය පුතේ මේ. ඔයාලට බලන්න ලී කුට්ටිය ඉස්සෙල්ලා මෙහෙම හැරෙනවා. බලය යොදද්දී මේ පැත්තෙන් අදිනකොට මෙහාට නෙමෙයි උඩටනේ අදින්නේ. ඉස්සර වෙලා මෙහෙම හැරිලා ඊට පස්සේ තමයි මේක ඔස්සේ ඇදිලා යන්නේ. අන්න ඒ ක්‍රියාවලියෙන් අපිට කියන්න පුළුවන් පුතේ මොකද්ද? ඒකෙන් අපිට කියන්න පුළුවන් මොනවද? බලය ක්‍රියාත්මක වෙන්නේ දිශාව ඔස්සේ තමයි නූල ගමන් කරන්නේ. හරි. පුතාලා මෙන්න මේ දැන් මම අදින සටහන් දෙක ඇඳ ගන්න. මෙන්න මේ සටහන් දෙක ඔයාලගේ පොතේ ඇඳ ගන්න දැන්. අවස්ථා දෙකම ඇඳ ගන්න. එක දෙක කියලා මේ දෙක ඇඳ ගන්න ඉක්මනින්. වැඩ ඉක්මනින් ඇඳ ගන්න. හරි පුතේ මෙහෙම ලියන්න. පළමු රූපයේ ආකාරයට
පළමු රූපයේ ආකාරයට ලී කුට්ටියක එක් මුහුණතක මධ්‍යයේ එක් මුහුණතක මධ්‍යයේ ඇණයක් ගසා එහි නූල් කැබැල්ලක් ගැට ගසා නූල සිරස්ව තබාගෙන නූල තිරස්ව තබාගෙන අදින්න එහිදී නූල ඇදී ඇති දිශාව ඔස්සේ ලී කුට්ටිය චලිත වේ. වෙනම රූලකින් පුතේ ලියන්න. දෙවන රූපයේ ආකාරයට බලය යෙදූ විට
දෙවන රූපය ආකාරයට බලය යෙදූ විට මුලින් ලී කුට්ටිය මුලින් ලී කුට්ටිය නූල ඇදී ඇති දිශාවට හැරී ඉන්පසුව චලනය වේ. හරි පුතේ නම් හරි. එතකොට ලියන්න පොඩි ප්‍රශ්නයක් උතනින්. එතන ලියන්න. මෙමගින් එළඹිය හැකි නිගමන මොනවාද? ඉතින් ලියන්න. මෙමගින් එළඹිය හැකි නිගමන මොනවාද? ලියන්න මෙමගින් එළඹිය හැකි නිගමන මොනවාද? ඒක ඔයාලට ගෙදර වැඩක්. මොකද ඊළඟ ක්‍රියාකාරකමට යනවා පුතේ මේ වගේම එකක් අපි ගන්නවා. අපි ගන්නවා පුතේ මේ වගේ ලී කුට්ටියක්. ඉස්සෙල් වගේම ලී කුට්ටියක් අරගෙන ලී කුට්ටියක් ගත්ත ඉස්සෙල් වගේම ලී කුට්ටියක් තමයි දැන් මේ අරගෙන ක්‍රියාකාරකම කරන්න හදන්නේ. ලී කුට්ටියක් අරගෙන අපි මේකේ මම ස්ථාන තුනක් මෙන්න මෙතන ලකුණු කරනවා A කියලා, මෙයාගෙම ලකුණු කරනවා B කියලා, ඉතින් ලකුණු කරනවා C. A B C කියලා ස්ථාන තුනක්. එතකොට මේ C ස්ථානය අපි මැදෙන් ගමු. හරි මම දැන් දෙක ලකුණු කරලා තියෙනවා බලන්න. හරි. අපිට පෙළ පොතේ තියෙන ක්‍රියාකාරකමේව A B C විදිහට ස්ථාන තුනක් අපි සම්බන්ධ කරලා ඊට පස්සේ පුතේ තව ගන්නවම වෘත්තාකාර ලී කුට්ටිය. ඔය වගේ වෘත්තාකාර ලී කුට්ටියකුත් අරගෙන පුතේ ඒ ලී කුට්ටියේ මධ්‍ය ලක්ෂයෙන් හරි මැදි ඇණයක් ගහ ගන්නවා. ඒකෙත් මධ්‍ය ලක්ෂයෙන් ඇණයක් ගහගත්තා. ඔන්න ඔය විදියට පුතේ ක්‍රියාකාරකමේට අවශ්‍ය බඩු සපයලා ගන්නවා. ඊට පස්සේ පුතේ මුලින්ම මෙන්න මෙන්න මේ ඒට නූලක් සවි කරා නූල තිරස් මට්ටමේ දිගටම තියාගත්ත තිරස් මට්ටමට තියාගත්ත තිරස්ව තියාගෙන ඇද්දා. ඇදලා ඉවර වෙලා පුතේ මොනවද? ඇදලා ඉවර වෙලා මොනවද? ලී කුට්ටිය මොන පැත්තටද බලනවා චලනය වෙන්නේ. ලී කුට්ටිය චලනය වන දිශාව බලනවා. මොනවද? ඊට පස්සේ මොනවද? මෙන්න මේ ගැට ගැසූ ලක්ෂය හරහා මේ විදිහට තියෙනවා. දැන් මෙතන C වලින් නූලෙන් ඇද්දට පස්සේ ඒ ලක්ෂය හරහා යනවා. මෙන්න B වලින් මෙහාට නූලෙන් ඇද්දම ඒ B හරහා යන ලක්ෂයක් ඔස්සේ යනවා. මේ විදිහට මොන පැත්තෙන් පුතේ සම්බන්ධ කරලා ඇද්දත් මොනවද? නූල මොන පැත්තට හැරෙව්වත් මොනවද වෙන්නේ?
නූල තියෙන දිශාවට ඇදිලා තියෙන දිශාවට තමයි වස්තුව චලිත වෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා මොන අවස්ථාව මෙතන උදේ කේන්ද්‍රයේ ගැට ගහලා මොන පැත්තට හරවලා ඇද්දා දැන් මේ පැත්තට හරවද්දි මෙහාට අදිනවා. දැන් මේ පැත්තට ගත් මෙහෙට ඇදෙනවා. මේ පැත්තට ඇද්දොත් මෙහෙට ඇදෙනවා. ඒ විදිහට මොන පැත්තට ඇද්දත් පුතේ ඒ නූල ඇදෙන දිශාවට තමයි වස්තුව චලිත වෙන්නේ. ඒ වගේම නූල ඇදෙන දිශාවට වස්තුව චලිත වෙනවා. නූල ඇදෙන දිශාවට වස්තුව චලිත වෙනවා පුතේ මොනවද? ඒ ලක්ෂ්‍ය හරහාම සෑම විටම පවතිනවා. එතකොට හැම අවස්ථාවකදීම මේ තියෙන්නේ බලය ක්‍රියා කරපු ලක්ෂ්‍යයන් නේද? ABC අර අතන මධ්‍ය ලක්ෂ්‍ය. මේ ඔක්කොම ලක්ෂ්‍ය පුතේ එම වස්තුවට අදාළ උපයෝගී ලක්ෂ්‍ය විදියට ගන්න පුළුවන්. අපි කරේ ගත්තා මෙන්න මේ වගේ ඔන්ලි කුට්ටියක් ගත්තා. ලී කුට්ටිය මම ඔන්න එකිනෙකට නැස් A B සහ C ට අවශ්‍ය ස්ථාන ටිකක් ඔන්න ABC ට ලකුණු කරා. මෙන්න A තියෙන ස්ථානේ මේ අයිනෙන් B තියෙනවා මෙතනින් C. ලකුණු කරලා මේ වයින් මම ටින්ටස් යන ගහලා පුතේ ඇදලා බැලුවම හැම තිස්සෙම අදින පැත්තට ඇදෙනවා. ඇයි? නූල ඇදිලා තියෙන පැත්තට වස්තුව ඇදිලා යනවා. පළවෙනි එක. දෙවෙනි එක හැම තිස්සෙම පුතේ මෙන්න මේ ලක්ෂ්‍ය හරහා තමයි බලය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම උත්තාකාර ලී කුට්ටියකත් ඒ ක්‍රියාවලිය ඒ විදියටම සිද්ධ වෙනවා. එහෙනම් මේකෙන් අපිට උපයෝගී ලක්ෂ්‍ය හඳුනා ගන්න පුළුවන්. මේකෙන් අපිට උපයෝගී ලක්ෂ්‍ය හඳුනා ගැනීම කරන්න පුළුවන්. එහෙනම් 4 3 ක්‍රියාකාරකම ඔයාලට ගෙදර වැඩේට ලියන්න තියෙනවා. තනියම ගෙදරදී කරන් ලියා ගන්න තියෙන්නේ 4 3 ක්‍රියාකාරකම ඔයාලා ලියා ගන්න. ඒක ලියලා ඉවර වෙලා 4 3 ක්‍රියාකාරකම ඔයාලා ගෙදරදී ලිව්වා. ලියලා ඉවර වෙලා පුතේ මෙන්න මේක ලියන්න. මම මේක ඊළඟ දවසේ නෙමෙයි දැන් කතා කරන්නම්. හරි. ඊළඟ ප්‍රශ්නයක් මේකත් ඔයාලා ලියලා තියාගන්න හොඳ. දෛශික රාශියක් යනු කුමක්ද? අර ක්‍රියාකාරකමට පස්සේ පුතේ හොඳ. ක්‍රියාකාරකම ලියලා තමයි මේක කරන්න ඕන. දෛශික රාශියක් යනු කුමක්ද? මම දැන් මේක පැහැදිලි කරන්න. දෛශික රාශි. අපි දැන් කතා කරා පුතේ බලය ගත්තම එයාට විශාලත්වයකුත් තිබුණා දිශාවකුත් තිබුණා දෙකම තිබුණා. විශාලත්වයක් සහ දිශාවක් කියන මෙන්න මේ රාශීන් දෙකම විශාලත්වය සහ දිශාව කියන රාශීන් දෙකම තියෙනවා නම් පුතේ කිසියම් දෙයකට අන්න ඒකට අපි කියනවා පුතේ මොකක් කියලාද? ඒකට අපි කියනවා දෛශික රාශියක්. විශාලත්වයක් සහ දිශාවක් කියන රාශි දෙකම තියෙනවා නම් අන්න ඒ වගේ එක්කෙනෙක්ට අපි කියනවා පුතේ දෛශික රාශියක්. එතකොට බලය දෛශිකයක්. එතකොට විශාලත්වයක් පමණක් තියෙන දිශාවක් නැති රාශියක් තියෙනවා. ඒවා අපි 10 වසරේ දෙවෙනි පාඩමේදී කතා කරනවා අදිශ රාශිය කියලා ඒකට කියන්නේ පුතේ. දෛශිකයක් කියනවා විශාලත්වයකුයි දිශාවකුයි දෙකම තියෙනවා නම්. විශාලත්වයක් පමණක් නම් අදිශ රාශීන් කියලා කියනවා. ඒ අදිශ රාශීන් ගැන නම් කතා කරන්නේ අපි 10 වසරේදී නැවත. හරි. එහෙනම් පුතේ අපි බලය සම්බන්ධ කොටස් ටිකෙන් තව එක කොටසක් වගේ ඉතුරු වෙනකන් සාකච්ඡා කරලා තියෙන්නේ. මේ ප්‍රමාණයෙන් පුතේ අපි අද දවසේ කතා කරපු ප්‍රමාණයෙන් මම අදට නවත්තනවා. ලබන සතිය අපි ඊළඟ කොටසත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම මම ඔයාලට නෝට් එකේ සාකච්ඡා කරගන්න දීපු ගෙදර වැඩ ටික ඔක්කොම ටික කරලා තියන්න. එහෙනම් පුතේ කාටත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. අපි ලබන සතියේ පන්තියෙන් සම්බන්ධ වෙමු.